සදහැවතුනි මේ පින්වත් හැමදෙනාම මේ සූදානම් වන්නේ ධර්ම අනුශාසනාවක් ශ්‍රවණය කිරීමටයි. මේ හිතවත් පිරිස ඥාති පිරිස ඒ මියගේ කෙනෙක් අරමුණු කරගෙන කරන්න පුළුවන් උතුම් පින්කමක් තමයි මේ මොහොතේදී මේ හැම කෙනෙක්ම කරන්න ඉෂ්ට සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අද මේ අයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපි බෞද්ධ වෙලා අපි කරන්න ඕනේ කුමක්ද? අපි හැම කෙනෙක්ම බෞද්ධුනේ උපැන්න සහතිකයට. නමුත් බෞද්ධ කියන සංකල්පය බෞද්ධයෙක් වෙන්නේ කොතනින්ද? එක අපි හිතනට වඩා මහත් ගැඹුරු කාරණාවක්. කිසිම කෙනෙක් බෞද්ධයෙන් කරන්න බෑ උපැන්නකින්. උපතින්. බෞද්ධයෙක් වෙන්නේ එයා හිතන විදිය අනුව. එයා ගැන තේරුම් ගන්නදී. මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට පුළුවන් තමන් ගැන ශාස්ත්‍ර කියන්න. තමන්ගේ අඩුපාඩුව. තමන්ගේ නොහැකියාව. තමන්ගේ දුර්වලතා. තමන්ගේ හැකියාව. තමන්ගේ තමන් පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක්. ගැඹුරු කතා බහක් කරන්න පුළුවන්. මිනිස්සු දිහා බැලුවොත් මේ ඉන්න මිනිස්සුන්ට බෑ තමන් ගැන ගැඹුරු විශ්ලේෂණයක් කරන්න. ගැඹුරු සාකච්ඡාවක් කරන්න. මේ අයට පුළුවන් ඕපදූප කතා කරන්න. අන් අය ගැන හොඳට කතන්දර කියන්න. අන් අයට හොඳට කතන්දර හදන්න මිනිස්සුන්ට පුළුවන්. ඒක නිසා මිනිස්සු අන්ධ වෙලා. මිනිස්සුන්ට බෑ තමන් කවුද කියලා අඳුන ගන්න. ඇත්තටම අපි මේ ලෝකෙට ආවේ ඇයි අපි මේ සංසාරේ ගමන් කරමින් යන්නේ? ඒකේ අර්ථවත්වත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන් ඉන්නේ කාලා බීලා ජොලි කරලා අනුන්ගේ ඕපදූප කුණු හොයමින් අනුන්ගේ අඩුපාඩුකම් හොයමින් ගත කරන මේ පෞකාර ජීවිතය, ඒ සාපලත් ජීවිතයක් ගත කිරීම තමයි ජීවිතය කියලා. මං අහන්නේ මේ ඉන්න හැම කෙනාම සතුටින් දින්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවද මෙතන? මං ගැන මේ ලැබිච්ච ජීවිතය ගැන මං සතුටු වෙනවා. එහෙම සතුටු වෙන කවුරුත් ඉන්නවද? මේ අයට ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ ඇතුළාන්තයෙන් වචනයකට පරිවර්තන කර නොහැකි. භාෂාවකින් කතා කළ නොහැකි. ඇතුළාන්තයේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැති කෙනෙක් ඉන්නවද? මේ හැම කෙනෙක්ටම වචනයෙන් කියන්න බෑ. වචනය ඒකට භාෂාවක් නැහැ. නමුත් ඇතුළාන්තයේ අවුලක් තියෙනවා. එහෙම අවුලක් තියෙන බව මෙයාට තේරෙනවද? කතා කරන්න ඕන. තේරෙනවද? එහෙම අවුලක් තියෙනවා. මොකක්කෝ ප්‍රශ්නයක් තියෙනවා. ඒක කියන්න බෑ. ජීවත් වෙනවා. උදේ නැගිටිනවා. රැට ආයෙ නිින්දට යනවා. ගේ දොර වැඩ කටයුතු කරනවා. රැකියාවට යනවා. යුතුයකම් වගකීම් ඉෂ්ට කරනවා. සමාජෙත් එක්ක ජීවත් වෙනවා. ආගමික ජීවිතයක් ගත කරනවා. නමුත් අවුලක් තියෙනවා. ඒ අවුල මේ අයට කියන්න පුළුවන්ද? දැන් ඊට කලින් කියන්නකෝ අවුලක් තියෙනව නැද්ද කියලා? අවුලක් තියෙනවද? තියෙන අත් උස්සන්න බෑ. එහෙම එකක් තියෙන කියලා. අත් උස්සන්න ඕන. ඒ කියන්නේ මේ අය හැම කෙනෙක්ම නිරායාමිස ප්‍රීතියකින් ජීවත් වෙන අය. සමන් තෘප්තිමත් වෙනවා ලැබිච්ච ජීවිතය ගැන. සතුටු වෙනවා ලැබිච්ච ජීවිතය ගැන. මේ කවුරු එහෙම සතුටු වෙන කෙනෙක් ඉන්නවද? සතුටු වෙනවද? සතුටු වෙන්නේ නැහැ. ඇයි එහෙනම්? මොකක්ද එහෙනම් තියෙන ප්‍රශ්නේ මෙතන? ජීවිතය ඇතුලේ මොකක් හරි ගැටලුවක් තියෙනවනේ. දැන් ඒක ඔයාලට අඳුන ගන්න බෑ. අන්න එකයි තියෙන ප්‍රශ්නේ. දැන් මේ අයගේ මානසික මට්ටම ගත්තාම තේරෙනවා ඒ Tamanට තියෙන අවුලක්වත් තේරෙන්නේ නැහැ.
මොකද්ද මේ මිනිස් ජීවිතේ? මොකද්ද අපි මේ ලෝකට ඇවිල්ලා මේ කරන්නේ? ලැබිච්ච ජීවිතේ මොකද්ද? අපි කරන්න ඕනේ මොකද්ද? කළ යුත්තේ මොකද්ද? දැන් බුදුවරු ලෝකට පහළ වෙන්නේ ඇයි? ඊට කලින් කියන බුදුවරු ලෝකට පහළ වෙනවා. මිනිස්සුන් පින් කරන ගැන හිත උගන්වන්නද? මිනිස්සුන් සසර ගමන යන්න ඕන දේවල් උගන්වන්නද? පින් කරත් පව් කරත් සසර ගමන යනවා. දැන් බුදුන් වහන්සේ පහළ වෙන්න කලින් මිනිස්සු පින් කරේ නැද්ද? දානමාන පින්කම් කරා. ආගමික ජීවිත ගත කරා. බුදුන් වහන්සේ පහළ වෙන්න කලින් Hindu දහම තිබ්බා. නිගණ්ඨ දහම තිබ්බා. බ්‍රාහ්මණයන්ගේ වේදයේ ඒ ආගම් සංකල්ප තිබ්බා. බුදුන් වහන්සේට මහා අභියෝගයක් තිබ්බා. ඒ සීලු අදහස් මත දරන ඒ ආගම් එක්ක උන්වහන්සේගේ පණිවිඩය සමාජගත කරන්න. ඒක ලේසි දෙයක් නෙමෙයි. එහෙනම් බුදුවරේ පහළ වෙන්නේ ඇයි? ඒක තේරුම් ගන්න ඕන. දැන් බෞද්ධයෝනේ. ඒක ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. ඇයි බුදුවරු ලෝකට පහළ වෙන්නේ? කුමක්ද පෙන්වන්නේ මිනිස්සුන්ට? කුමක්ද කරන්න කියලා කියන්නේ? බුදුවරයෙක් ලෝකට පහළ වෙන්නේ මිනිස්සුන්ට කුසලයේ පෙන්වන්න. කින් කුසල ගවේසි. කුසලයේ කුමක්ද කියලා පෙන්වන්න තමයි බුදුවරු පහළ වෙන්නේ. දැන් බුදුවරු පහළ වෙන්න ඕනේ නැහැ මිනිස්සුන්ට පින් කරන්න හැටි උගන්වන්න. ආගමික ජීවිතයක් ගත කරන්න බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඕනේ නැහැ. අද සමාජ දිහා බලනකොට බුදුන් වහන්සේ දෙවි කෙනෙක් විදිහට මේ සමාජයේ බෞද්ධ සමාජය අරන් තියෙන්නේ. බෝධියට වඳිනවා දරුවගේ විභාගේ පාස් වෙන්න. මගේ අපල දුර වෙන්න. බුදුන් වහන්සේ දෙවි කෙනෙක් විදිහට හදානවා. මෝඩයි. මිනිස්සු උන්වහන්සේගේ ඒ දර්ශනය ආගමක් කරලා බුද්ධ ආගමක් කරලා උන්වහන්සේගේ සැබෑ බුද්ධ වචනය යටපත් කරලා සංගවලා උන්වහන්සේ ආගමකින් සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒක නිසා තමයි අපි මෙච්චර මෝඩ ජාතියක් වශයෙන් මෙච්චර දුප්පත් ලෝකේ මෝඩම ජාතිය හැටියට හඳුන්වන්නේ කවුද? අපිව. ජාත්‍යන්තර අද අපි අංක 1ට දාලා තියෙනවා. ලෝකෙ ඉන්න මෝඩම හා නුගතුන් ඉන්න ජාතිය. ලෝකෙන් අංක 1. ඇයි එහෙම වුනේ? ලෝකෙ තියෙන උතුම්ම දර්ශනයක් තියෙන රට. ලෝකෙ තියෙන උතුම්ම දර්ශනයක් තියෙන රටේ ඒ දර්ශනය ආගමක් කරලා බුදුන් වහන්සේ දෙවි කෙනෙක් කරලා බුදුන් වහන්සේ බෝධියෙන් එක දේවල් ප්‍රාර්ථනා කරනවා. ආගමික දේවල් කරන එක දේවල් ප්‍රාර්ථනා කරනවා. ලෝකේ අද වෙනකොට යුරෝපය ලෝකේ උගතුන් බුද්ධිමතුන් සීල ආගම් ප්‍රතික්ෂේප කරනවා. මේ වෙනකොට යුරෝපය ගත්තාම පස්සේ සීල ආගම් ප්‍රතික්ෂේප කරනවා. පල්ලියට යන්නේ මලගේ දවසට විතරයි. ගානක් දුන්නා තමන්ගේ වැඩ කටයුතු කරගත්තා. ඊට පස්සේ පල්ලියත් එක්ක සම්බන්ධ නැහැ. වර්තමාන මිනිස්සුත් බුද්ධ ආගම ආගමක් කරන නිසා දානෙටයි පාංශුගලටයි විතරයි පන්සලත් එක්ක ආශ්‍රය කරන්නේ. ඒක වැරද්දකුත් නෑ. ඇයි? මිනිස්සුන්ට දර්ශනය පෙන්වන්නේ. මිනිස්සුන්ට බුදුන් වහන්සේ ආගමක් කියලා පෙන්වනවා. ආගමක ඇදහිල්ලක් කරා. බුදුන් වහන්සේ අදහන්න කිව්වා. බුදුන් වහන්සේ අපි කොහෙලවක්වත් කිව්වේ අපිට උන්වහන්සේ අදහන්න කියලා. උන්වහන්සේ අපිට කරන්න දෙයක් කිව්වේ. කින් කුසල ගවේසි. කුසලයේ කුමක්ද කියලා ගවේෂණය කරන්න. නමුත් අනුරාධපුර පොළොන්නරු යුගයෙන් පස්සේ මේක පිරිහෙන්න ගත්තා. සම්පූර්ණ ඉන්න ගිහියෝ පූජකයෝ එකතු වෙලා බුද්ධ දර්ශනය බුද්ධ ආගමක් කරා. මේක ඇදහිල්ලක් කරා. උන්වහන්සේ දෙවියෙක් විදියට අදහන්න ඕන සංකල්පයක් ගෙනාවා. ඊට පස්සේ මේ රට සුද්ධ අල්ලගත්තා. අවුරුදු 400ක් මේ රට පාලනය කරා. 400 ගානක්. ඒකෙන් සම්පූර්ණ මේ ධර්මයේ විකෘති කරා. මේ ධර්මයේ ආගමක් කරා. දර්ශනය අතුරුදහන් කරා. මිනිස්සුන්ට හිතීමේ ශක්තිය නැති කරා. කල්පනා කිරීමේ ශක්තිය නැති කරා. මිනිස්සු මෝඩ කරා. නූගතුන් කරා. අපි ඒකට අහු වුණා. දැන් પરම්පරා ගණනාවක් මිනිස්සු වෙන මෝඩයි. අපි මිනිස්සු දිහා බලනකොට මිනිස්සුන්ට හිතල පතල වැඩක් කරන්න බෑ. කල්පනා ශක්තියක් නැහැ.
ඉන්නේ කොතනද කියලා තේරෙන්නේ නැහැ. ඔහේ ඉන්නෝ. තමන් කරන දේ පිළිබඳ තමන්ට සිහියක් නැහැ. සිහි කල්පනාවක් නැහැ. ඇදහිල්ලකට ගිහිල්ලා. ආයෙ අපි ගල් යුගයකට ගිහිල්ලා. බෝධියට වදිනවා, චෛත්‍යයට වදිනවා, ඉටිපිලිම වහන්සේනේ වැඳලා එක එක දේවල් ඉල්ලනවා, ප්‍රාර්ථනා කරනවා. අර මිහිඳු මහරහතන් වහන්සේ එන්න කලින් මිනිස්සු ගස් ගල් වලට වැඳ වැඳ හිටියානේ. ඒකම ආයෙ කරනවා. ඒකම ආයෙ කරනවා. ඒක තමයි අපි මෙච්චර මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ, නූගුතුන් වෙලා තියෙන්නේ. ඒක ප්‍රතිඵල තමයි මේ හැම කෙනෙක්ටම ලැබිලා තියෙන්නේ. හොඳට හිතන්න ඕනේ. හොඳට කල්පනා කරන්න ඕනේ. හොඳට විශ්ලේෂණය කරන්න ඕනේ. ගවේෂණය කරන්න ඕනේ. මේ අයට ලෞකික ජීවිතයත් අසාර්ථකයිනේ. ආධ්‍යාත්මික ජීවිතේ කොහේ ගත කරන්නේ? දැන් යම් කෙනෙක් ධර්ම අවබෝධයටපත් වෙනවා නම් ආධ්‍යාත්මික ජීවිතයට ගත කරනවා නම් ඒ ආධ්‍යාත්මික ජීවිතේ යන කෙනා ජීවිතේ හොඳට විඳලා විඳවපු කෙනෙක්නේ. ඒ කියන්නේ ලෞකික ජීවිතේ සාර්ථකත්වයට ගිය මිනිස්සෙක්. එයා ලෞකික ජීවිතේ හොඳට විඳවලා තියෙනවා. ඒ නිසා විඳවුව නිසා ජීවිතේ විඳින්න ගියා. ඊට පස්සේ ජීවිතේ විඳා. ඒ දෙකේම ප්‍රතිඵලයක් නැති බව තේරුම් ගත්තා. ඊට පස්සේ තමයි ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න ගියේ. නමුත් සමාජයේ දිහා බලපුවාම මිනිස්සු නූගුතුන් වෙලා. ඒක ප්‍රතිඵල තමයි අපි විසින්මයි මේ වලට වැටුනේ. නූගුතුන් තෝරන්නේ නූගත් නායකයෝ. නූගුතුන් තීන්දුවක් ගත්තොත් ඒක අසාර්ථකයි. සමාජයේ ප්‍රශ්නයක් විසඳන්න නැහැ. සමාජයේ ප්‍රශ්නයක් විසඳන්නේ කොහොමද? ගෙදර දොරේ ප්‍රශ්නයක් විසඳ ගන්න බෑනේ මිනිස්සුන්ට. එක අන්තයකට ගිහිල්ලා එක්කෝ මිනිස්සු මැරුමකින්, එක්කෝ පරිගැනීමකින්, එක්කෝ ලොකු විනාශයකින් තමයි මිනිස්සු ප්‍රශ්න විසඳන්න යමු වෙලා තියෙන්නේ. යුරෝපයේ ඉන්න මිනිස්සුයි අපේ රටේ ඉන්න මිනිස්සු දැක්කාම පස්සේ මට හිතෙනවා බෞද්ධ මිනිස්සුද කියලා. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ගෙදර දොරේ. කතා බහ කරන දෙයක් විසඳ ගන්න පුළුවන්. ඒ මිනිස්සු සිහියෙන් සිහි කල්පනාවෙන් ජීවත් වෙනවා. මට මතකයි යුරෝප ජාතිකයෙක් කිව්වා මෙහි ඉන්න මිනිස්සු ගිහිල්ලා මේ උතුම් දර්ශනය, බුද්ධ දර්ශනය, මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම එහෙ ගිහිල්ලා අදහනවලු. එහෙ ගිහිල්ලා එකේ උන්වහන්සේ බුද්ධ ආගමක් හදනවලු. hina වෙනවා මිනිස්සු. ඒ මිනිස්සු කියනවා අපි දැකලා තියෙන බුදුන් වහන්සේ ආගමක් නෙමෙයි. බුදුන් වහන්සේ දර්ශනයක්. ඒක මිනිස්සු ජාතියකට. මේ බුද්ධ දර්ශනය මේ සිංහල ජාතිය විසින් කාලා තියනවලු. සිංහල ජාතිය මේ බුද්ධ ආගමක් කරලා මේක. ඒ මිනිස්සු සිංහල ජාතියත් එක්ක කතා කරන්නත් කැමති නැහැ. ඒ මිනිස්සු අපේ රටට එන්නේ බුදුදහම බුද්ධ දර්ශනය ඉගෙන ගන්න පමණයි. නමුත් සිංහල ජාතිය විසින් මේක ආගමක් කරලා ඒ මිනිස්සු hina වෙනවා. ඇයි එහෙම උනේ? බුදුන් වහන්සේ අපිට ඉගැන්වීමක් පෙන්වන්නේ, අපිට පුරුදු පුහුණු කරන්න දෙයක් පෙන්වන්නේ. අපි බුදුන් දකින්න ඕන බෝධියකින් නෙමෙයි. බුදුන් දකින්න ඕන චෛත්‍යයකින් නෙමෙයි. බුදුන් දකින්න ඕන පිළිම වහන්සේගෙන් නෙමෙයි. බුදුන් දකින්න ඕන ඇතුළාන්තේ. බුද්ධ කියන්නේ අවබෝධය. මේ හැම කෙනෙක් තුළම බුදුන් වහන්සේගේ බුද්ධ බීජය වැඩ ඉන්න. මේ හැම කෙනෙක් තමන්ගේ ඇතුළාන්තේ ඉන්න බුදුන්ට පුදු පූජා කරන්නේ නැහැ. ඇතුළාන්තේ ඉන්න බුදුන්ට පිරිකර පූජා කරන්නේ නැහැ. ඇතුළාන්තේ ඉන්න බුදුන් දකින්න විදියක් නැහැ. නමුත් මේ හැම කෙනෙක්ම බුදුන් ඉන්නවා කියලා බෝධියට බුදු පූජා කරනවා. බුදුන් ඉන්නවා කියලා හිතාගෙන චෛත්‍යෙට බුදු පූජා කරනවා. බුදුන් ඉන්නවා කියලා හිතාට පිළිම වහන්සේට බුදුන් පූජා කරනවා. කොහේ බුදුන් දකින්නද? මේ බුද්ධ කියලා කියන්නේ අවබෝධය. උන්වහන්සේගේ බීජය, බුද්ධ බීජය මේ හැම කෙනෙක්ම තුලම තියෙනවා. එතකොට ඇයි තමන්ගේ ඇතුළාන්තේ ඉන්න බුදුන් දකින්නට තමන් පුරුදු පුහුණු කරන ප්‍රතිපත්තියක් නැහැනේ? කොයි ප්‍රතිපත්තිය? දැන් බුදුන් වහන්සේ ලෝට පහළුනේ මේක ආගමක්, මේක අදහන්න, මේ බෝධියට වැඳලා එක එක දේවල් ප්‍රාර්ථනා කරන්න. උන්වහන්සේ ඒකට අපිට ඉගැන්වුවේ. ඒකේ ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විඳින්නේ. තව අවුරුදු 10ක් විතර යනකොට බුද්ධ ආගම ප්‍රතික්ෂේප වෙනවා. බුද්ධ දර්ශනය පිළිගන්න. සියලු ආගම් ඕනම ආගමක් ප්‍රතික්ෂේප වෙනවා.
බුද්ධ ආගම ප්‍රතික්ෂේප වෙනවා. අර යුරෝප ජාතිකයා කිව්ව විදිහට මේ ශ්‍රී ලාංකික මිනිස්සු කියලා එහෙත් උන්වහන්සේව අදහනවලු. එක සුද්දෙක් කියන්නේ නැලු ඒ අදහන්න. මොකද ඒ වෙනකොටත් ඒ සුද්දෝ ක්‍රිස්තියානි ක්‍රමය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එයාලා කියන පල්ලියකට යන්නේ මරණය කරගන්න විතරයි. ඒක චාරිත්‍ය කරගන්න විතරලු පල්ලියට යන්නේ. පල්ලියට යන්නේ වලක් කළා තියෙන්නේ. ඇයි? ජේසුස් වහන්සේගේ ඉගැන්වීම පෙන්වුවේ නැහැ. උන්වහන්සේව ආගමක් කරා. පූජක වෘත්තියක් කරා. අපිටත් වෙලා තියෙන්නේ ඒක. මේ මිනිස්සු hina වෙනවා. මෙච්චර වටිනා දර්ශනයක් මේ සිංහල ජාතිය විසින් කනවලු. මේ මිනිස්සු පිළිගන්නේ නැහැ සිංහල ජාතිය. මේ මිනිස්සු පිළිගන්නේ බුදුන් වහන්සේගේ දර්ශනය පමණයි. ලෝකෙ උගත්තු ඉන්නවා, බුද්ධිමත්තු ඉන්නවා. කොච්චර විනාශයක් අපි විසින් කරලා තියෙනවද මේක දර්ශනයට. මේකට වග කියන්න ඕනේ පූජකයෝ. ගිහියෝ හැම දෙගොල්ලම වග කියන්න ඕනේ. ඒකේ ප්‍රතිඵල තමයි මේ දලා තියෙන්නේ. ඒකනේ අපිට ලෞකිකත්වයේ තුල සාර්ථක නැහැනේ. මිනිස්සු වෙන මෝඩ වෙලා ජීවිතේ විඳින්න දන්නේ නැහැ. මුළු සිහි කල්පනාවක් නැහැ. මිනිස්සු දිහා බලපුවාම අපි දැන් නැගිටින්න ඕන කාලේ. අපි කොතනින්ද හදා ගන්න ඕන? අන්න ඒක දැන් ඕනේ අවස්ථාවේ. අපි නැගිටින්න ඕන කොතනින්ද? අපිට ඕනේ දර්ශනයක්. මිනිස්සෙගේ ජීවිතයට ඕන ආගමක් නෙමෙයි. ආගම මේ වෙනකොට ප්‍රතික්ෂේප කරනවා. ආගමක් අවශ්‍ය නැහැ. මිනිස්සුන්ට ඕන දර්ශනයක්. මිනිස්සුන්ට නිවීම දෙන්නේ. මිනිස්සුන්ට සාර්ථකත්වය උදා කරන්න. මිනිස්සුන්ට ගැලවීම උදා කරන්න. මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න දර්ශනයකින්. දැන් මේ 21 වෙනි සියවසේ අපි නූගුතුන් වෙනකොට මුළු ලෝකෙම බුද්ධ මුතුන් බිහි වෙලා. ඉතින් අපිට ප්‍රතිඵල එන්න පෙන උතුම් දර්ශනයක් තියෙන. දර්ශනය වැළඳගත්තේ නැහැ. දර්ශනය ගැන දන්නේ නැහැ. බුද්ධ දර්ශනය දන්නවා නම් කොහොමද ලෞකික ජීවිතයේ සාර්ථකත්වය පවතින්නේ? බුද්ධ දර්ශනය දන්න කෙනෙක් මෝඩ වෙන්නේ නැහැ. දුප්පත් වෙන්නෙත් නැහැ. ඇයි ජීවිතේට හොඳට විඳින්න දන්නවා. ඇයි බැඳීම් හැදෙන්නේ නැති නිසා. බැඳීම් හැදෙන්නේ නැති කෙනෙක්ට ජීවිතය හොඳට විඳින්න පුළුවන්. අපි දකිනවා හොඳට සල්ලි තියෙන හොඳට යමක් කමක් තියෙන මිනිස්සු වැඩි වැඩියෙන් මේ ලැබෙන්නේ ඇයි? නැති මිනිස්සු නැත්තරම නැති වෙන්නේ ඇයි? ඒ හිතීමේ ප්‍රශ්නයක් නිසා. තියෙන මිනිස්සුන්ට ජීවිතේ විඳින්න පුළුවන්. තව ලැබෙනවා. ඒ අය ජීවිතේ විඳින විදිය දන්න. නැති බැරි මිනිස්සු නෑ කියාගල බෑ කියාගල අඬාගෙන අපිට දියව් කියාගෙන ඔහේ ඉන්නවා. යන්නෙම අපායට. ඒ නැති බැරිකමෙන් නැගිටින්න ඕන. ඒක තමන් විසින් උදා කරගන්න ඕන දෙයක්. දැන් මුළු මේ ජාතියට බණ කියන්න අවස්ථාවක් නැහැ. මම නම් කියන්නේ. ජාතියට බණ වැඩක් නැහැ. මොකද බණ කියලා මෙච්චර දවසක් කිව්ව අදහන්න කියලානේ. මිනිස්සුන්ට හිතන්න, මිනිස්සුන්ට කල්පනා කරන්න. ඔළුවේ තියෙන විස බීජ ටික, ඒ කුණු ටික අයින් කරලා නැවත මිනිස්සු ඥානවන්ත කරන්න, ප්‍රඥාවන්ත කරන්න. ඕන කරන්නේ බුද්ධ දර්ශන ස්ථාපිත කර යුතුයි දැන්. එහෙම ස්ථාපිත කරොත් දැන් ඔයාලා එකකද ප්‍රාර්ථනා කරනවානේ. අපල දුර වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන. ඒකද ඒ ප්‍රාර්ථනා නොකර තමන්ගේ සොය හැකියාවේ සොය ඥාණය සෑම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඇයි? දර්ශනයක් තමන් තුළ ස්ථාපිත කරලා. දර්ශනයක් නැති මෝඩ නූගුතුන් තමයි බුද්ධ ආගමක් අදහන්නේ. ප්‍රඥාවන්ත පඤ්ඤාවන්තෝ අයං ධම්මෝ ඥානං ධම්මෝ දුප්පන්නස්ස. ප්‍රඥාවන්තයන්ට මේ දර්ශනය, ඥානවන්තයන්ට මේ දර්ශනය. බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙන් ප්‍රඥාවන්තයන්, ඥානවන්තයන්ට. උන්වහන්සේගේ ඒ රාජකීය ඉගැන්වීම අද නූගතුන් අතරපත් වෙලා. ඒ නූගත් මිනිස්සුන්ට, මෝඩ මිනිස්සුන්ට දර්ශනයක් ස්ථාපිත කරුවොත් තමන්ගේ හිත තුළ
ඒ කෙනාටගේ ප්‍රඥාව උදා වෙනවා. ඥානය පහළ වෙනවා. එතකොට ජීවිතේ හොඳට විඳින්න පුළුවන්. කිසිම අවුලක් නැතුව. දැන් අපිට ඒක නෑනේ. ජීවිතේ මිනිස්සුන්ට විඳින්න බෑ. විඳින්න යනකොටම කඩා වැටෙනවා. නවත්ත ගන්නවා. මේ ඇති කියලා මේ විඳින්න යනකොට වේදනාවක් කියලා දානවා මිනිස්සු. හොඳට බලන්නකො ජීවිතේ හොඳට සාර්ථක මිනිස්සෙක් එක්ක කතා කරලා. ඒ මිනිස්සුන්ට ලාභ වෙනකොට අලාභ වෙනකොට මේ මිනිස්සු හිතන විදිය. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ දෙයක් අහිමි වුණාම හිමි වුණාම ප්‍රශ්නයක් නැහැ. හිමි වුණාම සතුටු වෙන්න යන්නේ නැහැ. අහිමි වුණාම දුක් වෙන්න යන්නේ නැහැ. එයාලා ඒ මිනිස්සු තුළ දර්ශනයක් තියෙන. අන්න ඒ නිසා තමයි තියෙන මිනිස්සු යමක්කමක් තියෙන මිනිස්සු තව තව ලැබෙන්නේ. තව තව දියුණු වෙන්නේ. අපි නැති බැරි මිනිස්සු මොකෝ කරන්නේ? අර තියෙන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා. ඒ සම්පත් වලට ඒ සම්පත් ගෙවල් දොරවල් විනාශ කරනවා. ඒ මිනිස්සුන්ට සාප කරනවා. නැති බැරි නිසා. අපි කල්පනා කරන්න ඕනේ ඇයි අපිට නැති බැරි වුනේ? ඇයි අපිට දෙයක් නොලැබුණේ? අපේම හිතීමේ ශක්තිය නිසා. අපේම ප්‍රතිඵල නිසා. ස්වභාව ධර්මයේ යුතුයකම. තමන්ව මෝඩ කරගත්ත තමන්ගේ හිතීමේ ශක්තිය නැති කර මිනිස්සුන්ට ලබන ආත්මයක් පාසා නුගුතුම් කරනවා. දුප්පුතුම් කරනවා. යමක් කමක් නැති කරනවා. සිහියෙන් කල්පනාවෙන් හිතලා මතලා යමක් වැඩක් කරන්න පුළුවන් සමාජයට රටට උත්සාහයෙන් අදිෂ්ඨානකේ වීරයෙන් වැඩ කරන මිනිස්සුන්ට ඉපදෙන ආත්මයක් පාසා ලැබෙනවා. උත්සාහය ඇති වෙනවා. වීරය ඇති වෙනවා. අදිෂ්ඨානය ඇති වෙනවා. තියෙන සම්පත් තව තව වැඩි වෙනවා. ඇයි ඒ මිනිස්සු කිසිම මිනිස්සෙක්ට ඊර්ෂ්‍යා කරේ නැහැ. බලන්නකො සමාජයේ ඊර්ෂ්‍යා කරන්නේ, වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ නැතිව මිනිස්සුන්. තමන්ට ලැබිච්ච අනිත් අයට නොලබේවා. මේ අපි මේ කතා කරන්නේ ජාතියේ තියෙන ප්‍රශ්නේ. අපේ මේ සිංහල ජාතිය තුල තියෙන ප්‍රශ්න. අපි මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. අපි අතර තියෙන ගැටලුව විසඳ ගන්න ඕනේ. නැත්තම් තව අවුරුදු 10ක් යනකොට කොහොමද ප්‍රතිස්සේපෙන්නේ? කොහොමත් මේ වෙනකොට බුද්ධ ආගම ප්‍රතිස්සේපිතයි. බුද්ධ දර්ශනය විතරයි පිළිගන්නේ. මේක අදහන මේව ප්‍රාර්ථනා කරන මිනිස්සු මේක ඇදහිල්ලක් කරපු මිනිස්සු කොහොමත් අයින් වෙනවා සමාජයෙන්. මොකද ලෝකේ බුද්ධිමතුන් බිහි වෙනවා මේ වෙනකොට. ලෝකේ උගත්තු බිහි වෙනවා. ලෝක ඥානවන්ත බිහි වෙනවා. ප්‍රඥාවන්ත බිහි වෙනවා. අපේ රටේ තමයි මේ නැත්තේ තාම. අපි මේ අවස්ථාවේදීවත් අපේ ඥානය, අපේ ප්‍රඥාව අපි ඇති කර නොගත්තොත් අපිට ගැලවීමක් නැහැ. අපි අසරණ වෙනවා. දැන් අපි කතා කරනවානේ බුදු සසුන රැක ගන්න ඕන කියලා. බුදු සසුන කියලා කියන්නේ කුමක්ද? චෛත්‍යද? බෝධියද? පන්සලද? බෞද්ධයෝද? පූජක වහන්සේලාද? නැහැ. අකුසලයෙන් අයින් වෙලා කුසලයේ වර්ධනය කරගත්ත, හිත දමනය කරගත්ත මිනිස්සු තමයි බුදු සසුන. කවුද බුදු සසුන? අකුසලයෙන් අයින් වෙච්ච, කුසලයේ ගවේෂණය කරන, සිත දමනය කරගත්ත මිනිසා තමයි බුදු සසුන. බුදු සසුන කාටවත් විනාශ කරන්න බෑ. විකෘති කරන්නත් බෑ. කුසලයෙන් අයින් වෙන කුසලයේ ගවේෂණය කරන මිනිස්සු ඉන්නවා නම්, සිත දමනය කරගත්ත මිනිස්සු ඉන්නවා නම් ඒ තැන බුදු සසුන පවතිනවා. ඒ තැන බෞද්ධයෝ ඉන්නවා. අපි හිතන් ඉන්නවා මේ බුද්ධ ආගම, බුද්ධ දර්ශනය මේ සිංහල ජාතියට විතරක් ඔප්පුවෙන් ලියපු දෙයක් කියලා නෑ. මේක උරුම කාටද? සිත දමනය කරගත්තු මිනිස්සුන්ට පමණයි. ඒ කෙනා මුස්ලිම් වෙන්න පුළුවන්. ඒ කෙනා ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. ඒ කෙනාට ආගමක් නැති වෙන්නත් පුළුවන්. ඒ කෙනා දෙමළ වෙන්නත් පුළුවන්. ඒ කෙනා මේ ලෝකෙ හැමතැනම ඉන්නත් පුළුවන්. යුරෝපේ ඉන්නත් පුළුවන්. ඇමරිකාවේ ඉන්නත් පුළුවන්. ඕස්ට්‍රේලියාවේ ඉන්නත් පුළුවන්. චීනෙ ඉන්නත් පුළුවන්.
කුසලයේ ගවේෂණය කරනවා නම් බෞද්ධ. හිතන්න එපා මේක අපිට අයිති එකක් කියලා. මේ සෑම කතාවකම ගැඹුරු කතාවක් තියෙනවා. ඒ ගැඹුරු කතාව තුළ තමයි බුද්ධ දර්ශනය පවතින්නේ. ඊට මෙහා ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය පවතින. දැන් සෑම සූත්‍ර දේශනාවක තියෙනවා. කර්ණීයමෙත්ත සූත්‍රය ගත්තා. ඒක උඩ තියෙන කතා ටික. ඔක්කොම සමාජයේ ලෞකිකත්වයට උමනා කරන දෙක. දැන් කර්ණීයමෙත්ත සූත්‍රය ගත්තොත් ඒ සීල කාරණා එදා බ්‍රාහ්මණ සම්ප්‍රදායේ තිබි වේදාන්ත වලත් තියෙනවා ඒ කතා ටික. හින්දු දහමෙත් තියෙනවා. නිගණ්ඨ දහමෙත් තියෙනවා. නමුත් ඒ සූත්‍රයේ අවසානට කතාවක් තියෙනවා ගැඹුරු. ඒ කතාව මේ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ කතාව තුළ තමයි බුද්ධ දර්ශනය පවතින්නේ. පැහැදිලිද? දැන් මේ ඉන්න කෙනෙක් හෙට දවසේදී පටාචාරාව කෙනෙක් වෙනවා. සියල්ල අහිමි වෙනවා. දූදරු සම්පත්, ගේ දොරවල්, Tamanට ලැබිච්ච හැමදේම අහිමි වෙනවා. ඒ තමන් ඒ වේදනාවෙන් කඳුලින් නිදහස් වෙන දහම දන්නවද? දන්නවද? හෙට දවසේදී මේ ඉන්න කෙනෙක් පටාචාරාව වුණොත් මේ හැම කෙනෙක්ම පටාචාරාවගේ කතාව දන්නවා. අඟුලිමාල කතාව දන්නවා. කිසා ගෞතමී කතාව දන්නවා. සුනීත සෝපාකතන් කතන්දර දන්නවා. කතන්දර ඔක්කොම දන්නේ නැහැ. දන්නවා. නමුත් කොහොමද පටාචාරා හිත හදාගත්තේ? කොහොමද අඟුලිමාල හිත හදාගත්තේ? කොහොමද සුනීත සෝපාක නිවීමටපත් උනේ? ඒ කතාව මේ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ කතා පොතේ නැහැ. ඒ කතා සූත්‍ර විනය අභිධර්ම වල නැහැ. ඒ කතාව ලැබෙන්නේ කොහොමද පටාචාරා හිත හදාගත්තේ? සියල්ල අහිමි වෙනකොට. ඒ කතාව ලැබෙන්නේ කුසලයේ ගවේෂණය කරන මිනිස්සයාට. ඒක වචනයක පොතක ලියන්න බෑ. ඒක පුරුදු පුහුණු කරන අයට ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. මට මිනිස්සෙක් හම්බුණා. ඒ මිනිස්සයා කිව්වා අභිධර්ම විභාගයෙන් තමන්ගේ ළමයා ලංකාවේ පළවෙනියා. මිනි මරනවා. උගතෙක්. අභිධර්මයේ කොතනින් ඇහුවත් මුලමැද අග හැමතැනින් ඇහුවත් හොඳට උත්තර දෙන්නක් පුළුවන්. හොඳ මතකයකුත් තියෙනවා. නමුත් මිනි මරනවා. ඇයි? අභිධර්මයේ ඉගෙන ගත්තා. මතක තියාගත්තා. අභිධර්මයේ පුරුදු පුහුණු කරේ නැහැ. කිසිම අකුරක් නොදන්න කෙනෙක්. සිහියෙන් සිහි කල්පනාවෙන් කුසලයේ ගවේෂණය කරොත් සූත්‍ර විනය අභිධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. අර පොතේ තියෙන කතාවද? නෑ. පොතේ නැති ගැඹුරු කතාව. පැහැදිලිද? අපි කොච්චර සූත්‍ර විනය අභිධර්මයේ පිළිබඳ පාලියෙන් ඒ පාලි පරිවර්තන සිංහල තේරුම් කොච්චර දැනගත්තත් හිතන්න එපා ඒව දැනගැනීමේ මුලමැද අග කොහෙන් ඇව්වත් පරිවර්තන දැනගත්ත කියලා අපි බුද්ධ දර්ශනීය දන්න බව නම් කියන්න යන්න එපා. ඒක මෝඩ කතාවක්. ඒ කියන ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දැන් මම මේ අයට කියනවා මේ අවස්ථාවේදී ලෝභ, දේශ, මෝහ යටපත් කරගෙන අලෝභ, අදේශ, අමෝහ ඇති කරගත්ත කියලා. ඕක කතන්දරයක්. ඕක කතන්දර. ඔය පොතේ තියෙන පරිවර්තන. දැන් ඔයාලා බණ කියලා මෙච්චර දවස් ඇහුවේ ඕකනේ පරිවර්තනනේ. ඔය පරිවර්තන කොච්චර ඇහුවත්, ඕවගේ තේරුම් කොච්චර ඇහුවත් මේ අයට හිතීමේ ශක්තිය, කල්පනා කිරීමේ ශක්තිය, මෙයාගේ තියෙන ලෝභය, දේශය, මොහය යටපත් වෙනවද? අපි කියනවා යම්කිසි කටයුත්තක් කරපුවම ලෝභ, දේශ, මොහය යටපත් වෙනවා කියලා. ඔක කතන්දර. අපි දැනගන්න ඕන ලෝභ, අලෝභ, ලෝභයේ සිට අලෝභයේ ඕක අපි කවුරුත් දන්නවනේ. ලෝභයෙන් අයින් වෙනකොට අලෝභය ඇති වෙනවා. දැන් ඕක මේ හැම කෙනෙක්ම දන්නවා. දැනගත්ත කියලා ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. අපි දැනගන්න ඕනේ ලෝභ අලෝභ නෙමෙයි. ලෝභයේ ඉඳලා අලෝභයට යන මාර්ගයක් තියෙනවනේ තමන්ගේ හිත. අන්න ඒ කතන්දරේ දන්නවද? ඒ කතන්දරේ පොතේ නැහැ. ලෝභ සිත අලෝභ සිත වෙන්නට පුරුදු පුහුණු කරපු අත්දැකීම් ටික පොතක ලියන්න බෑ. ඒ අය පුරුදු පුහුණු කරපුවාම ඒ අයට ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් මේ අය දන්නවද මේ කතාව? ලෝභ සිතක් කොහමද අලෝභ සිතක් බවට පත් කරගන්නේ?
දන්නවද ඒක? නමුත් මේ හැම කෙනෙක්ම දන්න ධර්මය දැනුමකින් මේ අය කියයි ලෝභසිත යටපත් කරගත්තාම අලෝභසිත පහළ වෙනවා. කවදාකවත් ওই කතාව නැවත කියන්න යන්න එපා. ඔය අපි ওই පරිවර්තනය කරපු නිසා තමයි අපි ඕඩ වචනාර්ථ දීපු නිසා තමයි මිනිස්සුන්ට හිතීමේ ශක්තිය, කල්පනා කිරීමේ ශක්තිය නොලැබුණේ. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි භික්ෂුවක් මම මේ කියන ධර්මය කටපාඩම් කරලා මතක තියාගෙන දැනුමකින් උගත්කමකින් අන් අයට කියා දෙනවා නම් හරියට ණයට හරක් බලා ගන්න ගොපල්ලෙක් වගේ භික්ෂුව. ඒ කියන භික්ෂුවක් මිත්‍යා දෘෂ්ටිකයි, අහන මිනිස්සුත් මිත්‍යා දෘෂ්ටිකයි. කවදාකවත් ගැලවීම හම්බෙන්නේ නැහැ. යම් කිසි භික්ෂුවක් මම මේ කියන කතාව දැනුමකින් නැතුව, උගත්කමකින් නැතුව පුරුදු පුහුණු කරලා ඒක ප්‍රැක්ටිස් කරලා අන්න ඒ ඉගෙනගත්ත අත්දැකීම් ටික කියලා දුන්නා නම් උතුම්ම දාණය, ධර්ම දාණය සිද්ධ කරනවා ඒ භික්ෂුව. ඒ භික්ෂුව අවබෝධයට සිදුසුයි. ඒ භික්ෂුවකින් ධර්මය අහන ශ්‍රාවකයෝ අවබෝධයට සිදුසුයි. දැන් මං ওই දෙකෙන් මොකද්ද මෙතන කරන්න ඕනේ? සූත්‍ර විනය අභිධර්ම කටපාඩම් කරලා එව්වගේ වචනාර්ථය සිංහලෙන් දැනගෙන වචනාර්ථය සපයන එකද? ඒක පුරුදු පුහුණු කරලා අත්දැකීම් ටික කියලා දීම. මොකද්ද ඔය දෙකෙන් කැමති මොකද්ද? කියන්න බෑ මොකටද කැමති? දැන් මේ අයට කතා කරන්නත් බෑ. කටේ පිට්ටු වගේ හැම කෙනෙක්. ඔන්න ඕකයි තියෙන අපිට තියෙන ප්‍රශ්නේ. මිනිස්සු විවෘත නැහැ. මිනිස්සුන්ට කතා කරන්න බෑ. මිනිස්සු අන්ධ වෙලා, මෝඩ වෙලා. ඕකේ ප්‍රතිඵලය තමයි මේ හැම කෙනෙක්ම ඔය භුක්ති විඳින්නේ. ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන්න බෑ. කෝ අපේ තියෙන අදිෂ්ඨාන ශක්තිය, කෝ අපේ තියෙන වීරය, කෝ අපේ තියෙන ඥාණය නෑ මිනිස්සු ගාව. කතා කරන්න බෑ. ඔහේ අහන් ඉන්නවා කියනවා වගේ. මේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් අපි කියනවා අහනවා. ඕකට කියන්නේ බණ කියනවා කියලා. ඕක තමයි බණ කියනවා කියන්නේ. මම බණක් කියන්නේ මෙතෙන්ට ආවේ. බණ අහගන්න තමන් කැමති කෙනෙක්. අපිට අවශ්‍ය මිනිස්සු ප්‍රඥාවන්ත වෙනවට, මිනිස්සු දියුණු වෙනවට, ලෞකිකත්වයට ඉහළට ගිහිල්ලා ලෝකෝත්තර ජීවිතයක් ගත කරනවා. මම මිනිස්සුන්ට කියන්නේ හිතන්න, කල්පනා කරන්න. මිනිස්සුන්ට ඒකයි මේ අය ප්‍රශ්නයක් අහපම උත්තර දෙන්න බෑනේ. කොහෙද විවෘතභාවය? කොහෙද අවංකභාවය? ඒ කියන්නේ තමන් ගැනවත් තමන්ට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ කොච්චර පල්ලහැද ඉන්නේ? ප්‍රශ්නයක් අහම උත්තර දෙන්නත් බෑ. ඒ කියන්නේ තමන් ගැන තේරෙන්නේම නැති රින පැත්තටත් ගිහිල්ලා. කියන්නේ කිසිම වැටහීමක් නැහැ. ඉතින් ඔය ජාතිය කවද්ද නැගිටින්නේ? මේ ජාතිය කවද්ද නැගිටින්නේ? ඔය ආගමේ ප්‍රතිඵලය. මේක ආගමක් කරපු ප්‍රතිඵලය තමයි ඕක. හිතීමේ ශක්තිය, කල්පනා කිරීමේ ශක්තිය නැති කරා. ආගමකින් කරන්නේ මිනිස්සු අන්ධ කරනවා කියලා කියන්නේ. ආගමේ අර්ථය තමයි මිනිස්සු අන්ධ කරනවා. ඇයි මිනිස්සු අන්ධ කරපුවාම පස්සේ ආගම ගෙනියන අය ඉන්නවනේ පූජකයන්ට හොඳයි. ඒක තමයි ඇත්ත කතාව. ආගමෙන් මිනිස්සු අන්ධ කරපුවාම දේශපාලඥයන්ට හොඳයි. ඒකනේ මොන වැරද්ද කරත් පන්සලට ඉන්නේ දේශපාලඥයෝ හැංගෙන්න. ඔක්කොම හොර කරන්න ඕන හැම ජරා වැඩේම කියලා හැංගෙන්න ඉන්නේ පන්සලට. ඇයි? පන්සල අද හොරු රකින්න නැක් වෙලා. මිනිස්සු ප්‍රඥාවන්ත වෙන්න, මිනිස්සු ඥානවන්ත වෙන්න සමාජය උදව් කරන්නේ නැහැ. ඇයි? සමාජය කියන්නේ අසත්‍ය. සමාජ සංස්කෘතිය හදලා තියෙන අසත්‍ය තුල. සත්‍ය තුල සමාජයක් නැහැ. දැන් මේකනේ ඉන්නකන සත්‍ය ගවේෂණය කරන්න පටන් ගන්නවා. සමාජයෙන් සංස්කෘතියෙන් අතික්‍රමණය කරන අය. එයා සමාජයෙන් අයින් වෙනවා. එයා සංස්කෘතියෙන් අයින් වෙනවා. කොහොමද සත්‍ය ගවේෂණය කරන්න ඕන, යථාර්ථවාදී හිතන්න ඕන, ඒක නා කොහොමද සමාජයෙන් අයින් වෙනවා. ඒ කියන්නේ සමාජය කියලා කියන්නේ බොරුවක්. සංස්කෘතිය කියන්නේ බොරුවක්. ඒක එක දිගට යවන්න ඕන එකක් නිසා.
අපි මේ කතාව තේරුම් ගන්න ඕන. අපිට මෙච්චර දවසක් මොකක්ද උනේ කියලා තේරුම් ගන්න ඕන. නැත්තම් තව වසර 10ක් යනකොට මේ රට වෙනත් ජාතියකට යනවා. මුකුත් ඕනේ ලංකාවේ තෙල් සම්පත්තිය ගියා කියන්නකෝ. ලංකාවේ තියෙන තෙල් සම්පත්තිය වෙනත් ජාතියකට ගියා නම් මුළු අපේ මහා ජාතිය අල්ලේ තෙල් නටවන්න පුළුවන්. එච්චරයි පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ලංකාවේ සම්පූර්ණ තියෙන තෙල් බලය වෙනත් ජාතියකට යන පෞද්ගලීකරණය වෙලා. සිංහල ජාතිය සෙනඟ නැති කරන්න පුළුවන්. අපි බුද්ධ දර්ශනය ඉගෙන ගන්න ඕනේ. දැන්වත් ආගමානුකූල ජීවිතයෙන් අයින් වෙලා ජීවිතය දර්ශනානුකූල කරගන්න. ජීවිතය තුළ දර්ශනයක් ස්ථාපිත කරගන්න. දර්ශනයක් තියෙන මිනිස්සු තමයි දියුණු වෙන්නේ. දර්ශනයක් තියෙන මිනිස්සු තමයි ගැලවෙන්නේ. දර්ශනයක් තියෙන මිනිස්සු තමයි නිවනටපත් වෙන්නේ. ආගමක් තියෙන මිනිස්සු නෙමෙයි. මේ ආගම හරිය අනුරාධපුර පොළොන්නරුව ගියොත් දැන් ආගම ලෝකෙට වැඩක් නැහැ. දැන් ලෝකෙට අවශ්‍ය දර්ශන. ඇයි? දැන් මුළු ලෝකම ප්‍රඥාවන්තව බිහි වෙලා වැඩි. මුළු ලෝකම විශ්ව ගම්මානයක් වෙලා. ලෝකෙ උගත්තු වැඩි වෙලා, බුද්ධිමත්තු වැඩි වෙලා සම්පූර්ණ බොරුව විවේචනය කරන. ඒ කියන්නේ තව අවුරුදු 10ක් යනකොට දැනුමට තැනක් නැහැ. කිසිම දැනුමකට තැනක් නැහැ. දැනුම කියලා කියන්නේ මොකද්ද? අද ලංකාවේ තියෙන කටපාඩම් කරලා විභාග ලියන එකක් නේ. දැනුම කියන්නේ කටපාඩම් කරලා අධ්‍යයනය කරලා මතක තියාගන්න එක. ලෝකේ දැනුමට තැනක් නැහැ. ලෝකෙ තියෙන ගවේෂකයන්ට තමයි තැන තියෙන්නේ. දැන් බලන්න අපි දන්නවා ජර්මනිය. ඒ අය දියුණු වුණේ කොහොමද? සම්පූර්ණම යුරෝපේ දියුණු වෙන්න හේතුව තමයි ජර්මනිය. අපේ රටේ තියෙන අධ්‍යාපනය ක්‍රමනේ තමයි තිබ්බේ. කටපාඩම් කරලා විභාග ලියන අධ්‍යාපනය ක්‍රමයක් තමයි ජර්මනියේ තිබ්බේ. එක දාර්ශනිකයෙක් බිහි වුණා ජර්මනිය තුල. කෙලින්ම අධ්‍යාපනය වෙනස් කරා. නිපුණතාවලට, හැකියාවන් වලට, ස්ව ඥාණයට තැන දුන්නා. කටපාඩම් කරනකොට කටපාඩම් කළ විභාග ලියන ඔක්කොම අයින් කරා. අද මුළු යුරෝපෙම දියුණු වෙන්න හේතුව, මුළු යුරෝපෙම බුද්ධිමතුන් වැඩි වෙන්න හේතුව, මුළු යුරෝපය තුල ඥානවන්තව වැඩි වෙන්න හේතුව අධ්‍යාපනය වෙනස් කරපු නිසා. මේ වගේ රටක මේ අධ්‍යාපනයේ තියෙනක ඉන්න දේශපාලඥයන්ට හොඳයි. ඉන්න නායකයන්ට හොඳයි. මිනිස්සුන්ගේ හිතේ මේ ශක්තිය, කල්පනා කිරීමේ ශක්තිය නැති කරනවා. එතකොට ඒ අයට හොඳයි. දැන් මේ ඉන්න දෙමාපියෙක් කිසි කෙනෙක් දරුවට කිව්වද ඔය ඉතිහාසයේ පොත සම්පූර්ණම අධ්‍යයනය කරලා ගවේෂණය කරලා මට මතක ඊපෙරේද නිවුස් වලට කිව්ව ඉතිහාසයේ පොත සම්පූර්ණ කටපාඩම්. කොච්චර ඉතිහාසයේ පොත කටපාඩම් වුණත් වැඩක් නැහැ. ප්‍රශ්නයක් ආවම උත්තර ලියන්න බෑ. නැවත නැවත කටපාඩම් කරගෙන නැවත නැවත අධ්‍යයනය කරන්න ඕන. නැවත නැවත මතක් කරගන්න ඕන. ගවේෂණය කරන කෙනෙක්ට, ප්‍රශ්න හා පිළිතුරු ගවේෂණය කරන කෙනෙක්ට කටපාඩම් කරන්නේ මතක තියාගන්න යන්නේ සම්පූර්ණ පොතෙන් ප්‍රශ්න හදනවා. පිළිතුරු සොයනවා. ජීවිත කාලෙටම ආයේ ඉතිහාසය බලන්න ඕනේ. ඉතිහාසයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඇයි? ප්‍රශ්න හදලා පිළිතුරු දුන්නා. කවුද කරේ? ඒ ළමයා විසින්. ආයේ ගුරුවරු ඕන වෙනවා ජාතියකට. ගුරුවරු ඕනේ නැහැ. කොහොමද මේ අපේ රින රටේ අධ්‍යාපනය තව කාලයක නැති වෙනවා. මේව පිළිගන්නේ නැහැ. අපිට උනේ අපි අධ්‍යාපනයෙන් මිනිස්සුන් හිතීමේ ශක්තිය නැති කරා. අපිට ආගමෙන් හිතීමේ ශක්තිය නැති කරා. අපිට ජාතියෙන් හිතීමේ ශක්තිය නැති කරා. දේශපාලකයන් හිතීමේ ශක්තිය නැති කරා. ආගමික නායකයන් හිතීමේ ශක්තිය නැති කරා. ඒ නිසානේ බුදුන් වහන්සේ කවුද කිව්වාම පස්සේ මෙයාට උත්තර දෙන්න බැරුණේ. ඇයි බුදුරෙක් ලෝකට පහළ වෙන්නේ කියලා අහුවම උත්තර දී ගන්නත් බෑ. කියයි බුදුරෙක් ලෝකට පහළ වුණේ මේ බෝධිට වැඳ වැඳ ඉන්න කියලා කියයි. විභාගේ පාස් කරන්න කියලා කියයි. අපේ අපල දුරු කරන්න කියලා කියයි.
අපි හොඳට හිතන්න ඕන. හොඳට කල්පනා කරන්න. බුදුන් වහන්සේගේ පණිවිඩය කුමක්ද? මං ගාතාවක් කිව්වා සබ්බ පාපස්සා කරන. පවින් නිදහස් වෙන්න. දැන් පවක් සිද්ධ වෙන්නේ කොහොමද? පවක් සිද්ධ වෙන්නේ කොහොමද බලපාන්නේ? දැන් දන්න ඕනේ මේ අය. මොකද්ද කරුණ පහ? මට පරිවර්තන එපා. මට දැනුම එපා. ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක් කියන්නේ. තේරුම් ගත්ත දෙයක් කියන්නේ. ඔයා ඔය කරුණ පහ දන්නවනම් ඔය පව නැති වෙලා තියෙන්නේ. පව නැති වෙලා තියෙනවද? ඔයා දැනුමක් දන්නවා. දැනුම මට එපා. දැනුම කියන්නේ ඕක මේ හැම කෙනෙක්ම දන්නවා. දහම් පාසලෙන් උගල අපි උගන්වලා තියෙනවා. පිරිවෙනෙන් උගන්වලා තියෙනවා. කවර උත්තර දෙනකොටම උත්තර දෙන්නවනේ තමන් ප්‍රත්‍යක්ෂ කරපු දෙයක් විතරයි. තමන්ට අත්දැකීමකින් තමන්ගේ පව නැති වෙලා තියෙනවා. මං කොහොමද මෙතන බණක් කියන්න නෙවෙයි පරිවර්තන කරන්න නෙවෙයි ආවේ කියලා. නම් පරිවර්තන කරන්න නෙවෙයි ආවේ. අපි ආගමික නායකයලා ඇත්ත කතාව දැන මිනිස්සු තව අගාධියට දානවනම් ඇත්තම කතාව දන්නවනම් ඇත්ත කතාව කියන්න තියෙන්නේ. ඒ කියන්නේ හිස ගහලා දැම්මත් ඇත්ත කතාව කියන්න ඕන. සම්පූර්ණ ජීවිත ආසාව අත්හැරලා ඇත්ත කතාව කියන්න ඕන. ඒක තමයි සත්‍යවාදී බව කියන්නේ. කිසිම හේතුවක් මිස බොරු කියන්නේ නෙවෙයි හොඳ නැහැ. ඔයා ඔය කතාව කියනකොට ඔයා පව නැති කරලා තියෙනවා. නැති කරලා තියෙන්නේ. නෑ. එතකොට ඔය පරිවර්තනයක් නේ කරන්නේ. ඔය ඕක හොඳයි උගතෙක් වෙන්න. දැනුම අධ්‍යයනය කළ උගත්තු කියන්නේ කවුද? දැනුමෙන් ඉහළට ගියයි. බෞද්ධ කියලා කියන්නේ බුද්ධිමතුන්ට. දැන් උගතයි බුද්ධිමතයි කියන වචන දෙකක් හොඳේ. උගත ඉගෙන ගන්නවා. බුද්ධිමතා ගවේෂණය කරනවා. දැන් වෙනස තේරෙනවද? ඉගෙන ගන්න ගවේෂණය කරනවා. දුකක් එනවා. උගතා සූත්‍ර විනය අභිධර්මයෙන් උත්තර දෙනවා. බුද්ධිමතා අත්දැකීම කියනවා. දුක ඇති වෙන්නේ මෙහෙමයි. මං දුක නැති කරගන්න මෙහෙම කිව්වේ. තමන්ගේ කතා කරන සරල භාෂාවෙන් කතා කරනවා. කිසිම බර වචනයක් බුද්ධිමතා ගාව නැහැ. නමුත් උගත ගාව ගැඹුරු වචන පරිවර්තන ඔක්කොම කියනවා. නමුත් උගතගේ දුක නැති වෙලා නැහැ. බුද්ධිමතා අත්දැකීම් කියන මම දුක ඇති කරපුවා මං සීහියෙන් හිටියා. මං සීහියෙන් ගවේෂණය කරා. මං ගැන. දැන් උගතගෙන් අහුවක් කියොත් අහවල් සූත්‍රය අහවල් තැන. දුක්ඛේ ඥාන චතුරාර්ය සත්‍ය පැහැදිලි කරලා දුක ඇති වෙන්නේ මෙහෙමයි. දුක්ඛ සත්‍ය කියලා ගයි. දැන් ඕ අපි දන්නවනේ මම ආයෙ මෙතන කියන්න ඕනේ නැහැ. ඕක තමයි දැනුම. දැන් බුදුන් වහන්සේගේ අවවාදය භික්ෂුන් වහන්සේලා කොහොමද දුන්නේ? මම මේ කියන කතාව පුරුදු පුහුණු කරන වෙන භික්ෂුවක් වෙන්නේ. පරිවර්තන කරන භික්ෂුවක් නෙවෙයි පුරුදු පුහුණු කරන භික්ෂුවක් කියන්නේ. අත්දැකීම් කියලා දෙන එක. අන්න ඒක නැති නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ අපිට. පැහැදිලි? පවක් සිද්ධ වෙන්නේ කොහොමද? කයින්ද පව සිද්ධ වෙන්නේ මනසින්ද පව සිද්ධ වෙන්නේ? මුලින්ම කියන්නකෝ ඒක. වෙලාව යනවා තව. කියන්නකෝ මේ පව සිද්ධ වෙන කයින්ද මනසින්ද? දැන් ඔයාලා පොයට සිල් ගන්න යන්නේ. කය සංවර කරගන්න මනස සංවර කරගන්න. මනස සංවර කරගන්න. නමුත් කරන ප්‍රතිපදාව පොයට ගිහලා පන්සල කරන ප්‍රතිපදාව මනස සංවර කරන ප්‍රතිපදාවක්ද කය සංවර කරගන්න ප්‍රතිපදාවක්ද? උත්තර නැහැ. අපි බුදුදහම ඉගෙන ගන්නවා වගේම නිගණ්ඨ දහමත් ඉගෙන ගන්න. Hindu දහමත් ඉගෙන ගන්න. බ්‍රාහ්මණ වේදාන්තත් ඉගෙන ගන්න. එතකොට Tamanට තේරෙවි බුදුන් වහන්සේගේ පණිවිඩය සමාජයේ මිනිස්සුන්ගේ කවුල් කරලා කියලා. දැන් ওই සිල් රැකීමේ සම්පදාය කවුද ඇති කරේ? මුලින්ම ඇති වුණේ මොන තැනින්ද ඔබ? නිගණ්ඨ. නිගණ්ඨය තමයි නිගණ්ඨ ආරාම වල සිල් රැකීමේ සම්ප්‍රදායක් ඇති කරේ. ඇයි නිගණ්ඨයෝ කියලා කියන්නේ පවට මුල් වෙන කය කියන අය. ඒ නිසා එයාලා කය සංවර කරගන්න සිල් හැදුවා. දැන් අපි පෙහෙවස් කියලා
සමාදන් වෙන සීලයක්. ඒක බුදුන් වහන්සේගේ දේශනාවක්ද නිගණ්ඨනාථ පුත්‍රගේ දේශනාවක්ද? පෙහෙවස් කියලා අට වල පොයට ගන්න එක බුදුන් වහන්සේගේ සිල්ද නිගණ්ඨනාථ පුත්‍රගේ සිල්ද? නිගණ්ඨනාථ පුත්‍රගේ සිල් පෙහෙවස්. පොයට නිගණ්ඨාරාම තුල සිල් සමාදන් වෙනවා. බුදුන් වහන්සේගේ සීලය කුමක්ද? දස කුසල් විතරයි. අනිත් පංචශීලය අනිත් ඔක්කොම සිල් Hindu හා ජෛන ඒ වගේ ත්‍රිපිටකයට එකතු වෙච්ච ඒවා විතරයි. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ දස කුසලයේ විතරයි. දස අකුසල් විතරයි. ඔක තමයි සිල්. අනිත් ඔක්කොම ಭಾರತೀಯ තිබ්බ විශ්වාස. ඒවා එකතු වුණා. මම ඒක කිව්වේ කර්ණමෙත්ත සූත්‍රයේ තියෙනවනේ අර උඩ කතාවක් හා යට කතාවක්. උඩ කතාව කියන්නේ සමාජයේ තිබ්බ විශ්වාස. යට කතාව තමයි බුදුන් වහන්සේගේ දේශනාව. ඕනම සූත්‍රයක තියෙන නොපෙනෙන අර්ථයක්. නොපෙනෙන කතාවක්. ගැඹුරු අර්ථයක්. ඒ ගැඹුරු අර්ථය ලියන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. දැන් ලෝකේ සිතක් ගැන පැහැදිලි කරන්න භාෂාවක් තියෙනවද කියන්නකෝ? කතා කරන්න භාෂාවක් නැහැනේ සිතක් ගැන පැහැදිලි කරන්න. ලෝකෙ කොහොමවත් නැහැ. එතකොට බුදුන් වහන්සේ කියලා කිය බුදුන් වහන්සේ කියන්නේ ලෝකට පහළ වෙන්නේ සිත ගැන පැහැදිලි කරන්න. පැහැදිලි සිත দমনය කරගන්න විදිහට. ඒක සිත দমনය ගැන ඉගැන්වීමට භාෂාවක් ලෝකෙ පහළ වෙලා තිබුණේ නැහැ. එතකොට මේ අපිරිසුදු භාෂාවෙන්ම සිත ගැන පැහැදිලි කරන්න උදාහරණ ඒ වචන ගත්තා. අපි ඒ වචන වලට පරිවර්තනය කරනවා. ඔක නැත්ත කතාව. එතකොට අපි හිතක් ගැන දැනගන්නේ අපිට කයක් ගැන කියන්න පුළුවන්. මොකද කය පැහැදිලි කරන ඕන තරම් භාෂා තියෙනවා. හිත පැහැදිලි කරන්න භාෂා නැහැ. වචන නැහැ. හිත ගැන කතා කරන්නත් ඕනේ ආය අපිරිසුදු භාෂාවෙන්. පැහැදිලිද? භව සිද්ධ වෙන්නේ මනසින් මුලින්ම. අපි ලොකු උදාහරණ ගන්න යන්න ඕනේ නැහැ. පංචශීලයේ ගමුකෝ. පාණාතිපාතා සීලය කැඩෙන්නේ මුලින්ම ඒක කයෙන්ද මනසින්ද? කියන්නකෝ ඒකට උත්තරය. මනසින්. ඕනම සීලයක් කැඩෙන්න කාරණා තුරයි යන්නේ. අකුසල් මූල තුල. ලෝභ, දේශ, මෝහ. මිනිස්සෙක් මරන්න ලෝභය ඇති වෙන්න පුළුවන්. මිනිස්සෙන් මරන්න දේශය ඇති වෙන්න පුළුවන්. මෝඩකම ඇති වෙන්න පුළුවන්. ඔන්න ওই තුන විතරයි සංවර කරගන්න තියෙන්නේ. සියල්ල සංවර වෙනවා. අපි මොකෝ කරේ? හැමදාම සමාදන් වෙනවා පවාරනවා. ඕකනේ කරේ. බිස්නස් එකක් වගේ. සමාදන් වෙනවා පවාරනවා. දැන් මේ අයගේ ලෝභය නැති වුණාද? දේශය නැති වුණාද? මෝඩකම නැතුව නෑනේ. මේ අය හිතුවා මේ කය සංවර කරගන්න එක කයට සිල් සමාදන් කිරීම තමයි සංවරභාවය කියන්නේ. කොච්චර සංවර කරගත්තම් බොරු නොකිය ඉන්න බෑ. බොරු කියන්නේ ලෝභය නිසා. බොරු කියන්නේ දේශය නිසා. බොරු කියන්නේ මෝඩකම නිසා. මේ ඔක්කොම හිතේ තියෙන ප්‍රශ්නයක්. මුලින්ම හිතේ තියෙන ප්‍රශ්න විසඳගත්තා නම් හිත සංවර කරගත්තා නම් කය සංවර කරගන්න දෙයක් තියෙනවද? වචනය සංවර කරගන්න දෙයක් තියෙනවද? නැහැ. නිගණ්ඨක ඉගැන්වීම තමයි කය වචනය සංවර කරගන්න කියලා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම තමයි මනස සංවර කරගන්න කියන්නේ. මනස සංවර කරගත්තොත් කය ඒ වෙනකොට සංවර වෙලා, වචනය සංවර වෙලා, පවින් නිදහස් වෙලා. එහෙනම් ඇත්තට අපි සංවර කරගන්න ඕන කොහොමද? අපි සමාදන් වෙන්න ඕන කොහොමද? දස අකුසල් විතරයි. පැහැදිලිද? ඒ අකුසල් වැඩ කරන්නේ ප්‍රධාන අකුසල් මූල තුනක් තුල. ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ. එහෙනම් අපි දැනගන්න ඕන කොහොමද? අපි සිහියෙන් ඉන්න ඕන කොතනද? තමන්ගේ හිතේ ලෝභය ඇති වෙන වෙලාවට, දේශය ඇති වෙන වෙලාවට, සිහිය නැති වෙනා මෝඩකම ඇති වෙන වෙලාවට සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්නකොට ලෝභය පිළිබඳ ලෝභයක් සිතට පහළ වෙනකොට ඒ ලෝභයේ ස්වභාවය ලෝභ සිතක් පහළ වෙලා සිතේ වැඩ කරන ක්‍රියාවලියක් තියෙනවානේ. මුලින්ම කයට එන්න කලින් සිත තුළ ප්‍රෝග්‍රෑම් කරනවා ලෝභය. ඒක ක්‍රියාත්මක කරලා ලෝභයට වටිනාකමක් දීලා තමන්ව අන්ධ කරලා තමන්ගේ ඇතුළට ලෝභය ආපුවාන් පස්සේ තමයි මිනිහ මරන්නේ.
ඊට කලින් මේ හිතේ වෙන ක්‍රියාවලිය දැනගන්න ඕනේ. ලෝභ සිත පහළ වෙනකොට තමන්ගේ ස්වභාවය, තමන් වැඩ කරන විදිය, තමන් හිතන විදිය, තමන්ව මෙහෙවන විදිය සිහියෙන් සිහි කල්පනාවෙන් ඉන්නවා. සිහියෙන් සිහි කල්පනාවෙන් දැනගත්ත ගමන්ම හිත කල්පනා කරනවා මේ මිනිස්සයා සිහියෙන් ඉන්නවා. මේ මිනිස්සයා සිහියෙන් ලෝභය ගැන ගවේෂණය කරනවා. මේ මිනිස්සයාට ඇති කරන්න ඕන අලෝභය. අලෝභය ඇතුණ ගමන්ම කය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වෙනකොටත් සංවර වෙලා. ඕක තමයි සීලය. දැන් ඕක සමාදන් කරන්න දෙයක් තියෙනවද? ඕකට භාවනා කරන්න දෙයක් තියෙනවද? බුදුන්ගේ භාවනාව අන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුන් වහන්සේගේ භාවනාව කුමක්ද? අපි දැන් දන්නවා සමත විදර්ශනා. ඒ කියන්නේ ඔක්කොම දැනුම. සමතේ ප්‍රතික්ෂේප කරා සමතෙන් තමයි ධානය ලබන්න පුළුවන් විදර්ශනාව. විදර්ශනාව කියලා කියන්නේ කොහොමද කියන්නේ එතකොට? සිහිය. බුදුන් වහන්සේගේ භාවනාව තමයි සිහිය. අනිත් ඔක්කොම Hindu හා බ්‍රාහ්මණ ජෛන වලින් අපිට එකතු වෙච්ච ඒවා. ඒ වෙනකොට සමත භාවනාව තිබ්බා. බුදුන් වහන්සේ පහළ වෙන්නත් කලින් ශ්‍රමණ සම්පදාය තිබ්බා. භාවනා ක්‍රමවේද තිබ්බා. අපිට උනේ බුදුන් වහන්සේ අවුරුදු දුෂ්කරක්කියා අවුරුදු 6ක් කරාන භාවනා ටිකක්. අන්නේ ඒ ටික කරනවා තාම. බුදුන් වහන්සේ බුදු වෙලා අපිට ඒ ටිකද කරන්න කිව්වේ? දැන් පටාචාරාට කිව්වද අවුරුදු 6ක් දුෂ්කරක්කියා කරන්න? ධ්‍යාන වඩන්න. භාවනා කරන්න කියලා කිව්වද? අඟුලිමාලට කොට භාවනා කරන්න කියලා. කුමද්දක සිහියෙන් ඉන්න. අඟුලිමාලට කිව්ව මම නතර වෙලා ඉන්නේ. ඔයා නතර වෙලා නැහැ. අඟුලිමාල සිහියෙන් ඉන්න. සිහියෙන් හිටපු ගමන් බුදුන් දැක්කා. ඕක තමයි භාවනාව. පටාචාරට සියල්ල අහිමි වුණා. වේදනාවෙන් හිටියා. පටාචාර සිහියෙන් ඉන්න. සෝපාකට කිව්ව මොකද්ද කිව්වේ? සිහියෙන් ඉන්න. අවබෝධනේ පත්‍ර සිහිය කියන්නේ භාවනාව. දැන් සිහිය පවත්තන්න අමුතුම වෙලාවක් ඕනද? අමුතුම තැනක් ඕනද? අමුතුම ස්ථානයක් ඕනද? අමුතුම තැනක් ඕන නම් අමුතුම ස්ථානයක් ඕන නම් අමුතුවෙන් කරනවා නම් ඒක Hindu භාවනාව. අපි කරන්න යන බුදුන් වහන්සේ බුදු වෙන්න කලින් කරපු භාවනා ටිකක් තියෙනවානේ. ඒ ටික තාම කරනවා. ඇත්ත කතාව බුදුන් වහන්සේ බුදු වෙන්න කලින් කරපු ටික තියෙන ඒ ටික කරනවා අපි. බුදුන් වහන්සේ බුදු වෙලා කිව්වේ නෑනේ ඒ ටික කරන්න කියලා. කවදාකවත් කිව්වේ නෑ. සිහියෙන් ඉන්න කියලා විතරයි කිව්වේ. මුලින්ම එදිනදා ජීවිතයේ සිහිය තමන්ගේ කය පිළිබඳ සිහියෙන් ඉන්න. කය පිළිබඳව සිහියෙන් එදිනදා කටයුතු කරපුවාම හිත පිළිබඳ සිහියෙන් ඉන්න. හිත පිළිබඳ සිහියෙන් ඉන්න කෙනා තමයි හිත ගැන තේරුම් ගන්න. හිතේ ස්වභාවය තේරුම් ගන්න. හිත দমনය කරගන්න. ඔතනම සිහිය පවතිනවා. සිහිය කියන්නේ භාවනාව. ඔතනම සීලය පවතිනවා. ඔක තමයි සීලය. සිහියෙන් තමයි සිල් රකින්නත් පුළුවන්. සිහියෙන් තමයි භාවනා කරන්නත් පුළුවන්. ඔක තමයි ඉතින් සැබෑම ඉගැන්වීම. සබ්බ පාපස්සා කරනවා. පවින් නිදහස් වෙනවා. අකුසල් වලින් නිදහස් වෙනවා. අකුසල් වලින් නිදහස් වෙන අකුසලේ දැනගන්න ඕනේ තමන්ගේ හිත තුළ වැඩ කරන විදිය. අකුසල් චේතනාවක් එනකොට තමන්ව මෙහෙවන විදිය, තමන්ව කොළඹවන විදිය, වැරද්දකට තමන්ව යොමු කරන විදිය තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්ත ගමන් හිත කල්පනා කරනවා මේ මනුස්ස සිහියෙන් ඉන්න කෙනා මේ කෙනා තුළ කුසලයේ පහළ කරනවා. ඇයි සිතේ විතර කුසලයේ පහළ කරන්නේ? සිතේ ස්වභාවය කුමක්ද? හිත ප්‍රැක්ටිස් කරන කෙනෙක්ට මේ කතාව තේරෙනවා. හිතේ ස්වභාවය තමයි සෙනයක් පාදා සිත් නිස්පාදනය කරනවා. අවසියෙන් ඉන්න මිනිස්සුන්ට අකුසල් සිත් නිස්පාදනය කරනවා. සිහියෙන් ඉන්න මිනිස්සුන්ට කුසල සිත් නිස්පාදනය කරනවා. ඔච්චරයි හිතේ ස්වභාවය. එතකොට මෙත්තාව, කරුණාව, මුදිතාව, කාමයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඔක්කොම සිත්. අපි ඔය සිත් බෙදනවා කුසල අකුසල් කියලා. සිතට එහෙම කුසල අකුසල් එකක් නැහැ. අපිට සිත තේරුම් ගන්න නිසා ඕන නිසා තමයි අපි විශ්ින් කුසල අකුසල් කියලා බෙදුවේ. සිතේ නැහැ කුසල අකුසල් ස්වභාවය. සිහියෙන් ඉන්න මිනිස්සයාට කුසල් වැඩෙනවා. අවසියෙන් ඉන්න මිනිස්සයාට අකුසල් වැඩෙනවා. ඊළඟ මොකද? කුසලස්ස උපසම්පදා. හිතින් උපසම්පදා වෙනවා. අන්න උපසම්පදා. දැන් ඔයාලා උපසම්පදා කියලා දකින්නේ මොකක්ද? මේක ඔක්කොම විකෘති කරලා තියෙන්නේ. මනසෙන් උපසම්පදා පය. බුද්ධ කාලේ තිබ්බේ මනස උපසම්පදා කරන එක. ඔක තමයි උපසම්පදා. කුසලයේ ගවේෂණය කළා කුසල සිත් විතරම පහළ වෙනවා. ඒ කෙනා උපසම්පදාවටපත් භික්ෂුවක්. නමුත් අපි අද දකින උපසම්පදාව අපි විසින් අවදි කරපු එක.
ඔයාලා දකින උපසම්පදා අපි විසින් හදපු එක. බුදුන් වහන්සේ උපසම්පදානේ පෙන්වන්නේ. කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපන. සිත දමනේ ඔන්න ඔය දෙක දැනගන්නවා. කුසල් අකුසල් දැනගත්තාම හිත දමනේ වෙනවා. ඒක ගැඹුරු කාරණාවක්. මං අහන්නේ හිත දමනය කරන පොඩ්ඩක් පැත්තක දාලා කුසල් අකුසල් ගැන දැනගත්තොත් ඔතන ලෞකිකත්වයේ සාර්ථකත්වයේ පවතින. අයි අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ. ජීවිතයට අලාභයක් වෙනකොට කම්පා වෙන්නේ. ලාභයක් වෙනකොට සතුටු වෙන්නේ නැහැ. කවුරු කෙනෙක් ප්‍රශංසා කරනකොට සතුටු වෙන්නේ නැහැ. කවුරු කෙනෙක් නිඳා කරනකොට සතුටු වෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. අටලෝ දහමට කම්පා නොවි ජීවත් වෙනවා. සියල්ල අහිමි වෙනවා. අහිමි වුණාට දුක් වෙන්නේ නැහැ. සියල්ල හිමි වෙනවා. සතුටු වෙන්නේ නැහැ. ජීවිතයේ එක එක අවස්ථාවට ලැබෙනවා. සතුටු වෙන්නේ නැහැ. නොලැබෙනවා. දුක් වෙන්නේ නැහැ. ඇයි? සිතේ ස්වභාවය පිළිබඳ අන්ත දෙක තේරුම් ගත්තා. කුසල අකුසල පිළිබඳ තේරුම් ගත්තා. ඔතනින් එහා තමයි මාර්ගය පවතින්නේ. ඔතනින් එහා තමයි ආර්ය අෂ්ටාංග සිත දමණය වෙන්නේ. කුසල් අකුසල් අන්ත දෙකෙන් නිදහස්ලා මැදමාවතේ ගමන් කරන්න ඕනේ. ඒක වෙනම කතාවක්. පැක්ටි දැන් මට මෙතන කියන්න පුළුවන් දැනුමකින් ආර්ය අෂ්ටාංගික පාන කියන්නේ මෙහෙමයි. සම්මා දිට්ඨි සූත්‍රය මෙන්න මෙහෙම පැහැදිලි කරන ධම්මචක්ක සූත්‍රය මෙන්න මෙහෙම තියෙන. ඒක දැනුමක්. සිත දමණය කරගත්ත කෙනෙක්ට විතරයි හරියටම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ග පරිවර්තන කරනවා නම් ඒ තරම් මිත්‍යා දෘෂ්ටිකෙක් නැහැ. ධර්මයේ පත්‍යස්ස නොකර ධර්මයේ කියන මහා අපරාධයක් නේ කරන්නේ. නමුත් අපි සමාජයේ දකින්න මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගෙන් බර කියනවා. පත්‍යස්ස වෙලක් නැහැ. ඒ දැනුම. ඒ පරිවර්තන. ඒ වචනාර්ථ. ඔයාලා කොච්චර වචනාර්ථ දැනගත්තත්, කොච්චර පරිවර්තන දැනගත්තත්, කොච්චර තේරුම් දැනගත්තත් තමන්ගේ සිත දමණය වෙන්නේ නැහැ. අහන මිනිස්සුන්ගේ හිතීමේ ශක්තිය නැති වෙනවා. කල්පනා කිරීමේ ශක්තිය නැති වෙනවා. දැන් මේ කියන දේශනාවේ ඔයාලට හිතන්න තියෙන්නේ, කල්පනා කරන්න තියෙන්නේ හිතන්න නැතුව මෝඩ වෙලා ඔහේ හැම දෙයකම සාදු කියන එකක්ද මේකෙන් උනේ? මේ අයගේ හිතීමේ ශක්තිය වැඩි උන්නේ නැද්ද? කල්පනා කිරීමේ ශක්තිය වැඩි උන්නේ නැද්ද? තමන් කරන්න ඕනේ මොකක්ද කියලා දැන් තේරෙනවද? පැහැදිලිද? ඕක තමයි කරන්න ඕනේ භික්ෂුව විසින්. ඕක තමයි අපි ඇති කරන්න ඕනේ මිනිස්සුන්ට. ඕක තමයි සමාජයට අපි ස්ථාපිත කරන්න ඕනේ. මිනිස්සු ප්‍රඥාවන්ත කරන එක. මිනිස්සු ඥානවන්ත කරන එක. එතකොට තමයි ඒකේන ලෞකික හා ආධ්‍යාත්මික ජීවිතේ සාර්ථක වෙන්නේ. පැහැදිලිද? ප්‍රශ්න මුකුත් තියනවද? දේශනා සම්බන්ධ ගැටලු මුකුත් තියෙනවද?